හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම චුට්ටක් බැලුවේ මේ කට්ටිය එකතු වෙනකන්. තාම හත් දෙනා ඉන්නේ. මේ සම්බන්ධ වෙන ප්‍රමාණය මදිනේ. නේද? අද දැන් මේ තර්කන පරිපත නිර්මාණය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බාන්න 10 ළමයි හරි චුට්ටක් අපි හරි අපි පටන් ගමු මේ තරක් වෙන්නේ නැතුව. අද මේ පටන් ගන්න හදන්නේ මේ 4 වෙනි යුනිට් එක තර්කන ద్వාර පරිපත. තර්කන ద్వාර පරිපත කියන්නේ දැන් අපි සංඛ්‍යා පද්ධති ඉගෙන ගත්තා. සංඛ්‍යා පද්ධති එකම ගමන් කරන අනික් පාඩම තමයි තර්කන ద్వාර පරිපත. එතකොට ඒක මේ අපි පරිගණක විද්‍යාව ගත්තාම ඉතාල වැදගත් පාඩමක් වෙනවා නම්බර් සිස්ටම්ස්. ඊට පස්සේ මේ තර්කන ద్వාර පරිපත. හරි. මේක තමයි හොඳටම අවබෝධ කරගන්න ඕනේ පාඩම. ඒතර ඔයාලට මම කියවා දෙකේ පාදයේ සංඛ්‍යා ගැන හොඳ පූර්ණ අවබෝධයක් තියෙන්න ඕනේ මේ තර්කන ద్వාර පරිපත කරන්න. හරි. එහෙම අවබෝධයක් නැත්නම් ඔයාලා ඒ හා සම්බන්ධව දැන්ම වැඩි දියුණු කරගන්න නැත්නම් මේ තර්කන ద్వාර පාඩම මේ හොඳට අවබෝධ කරගන්න බෑ. හරි. මම අද මේ තාමත් සරලව මේ තර්කන ద్వාර පරිපත සම්බන්ධව මූලික තර්කන ద్వාර සම්බන්ධව මේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඒතරත් බලන්න මේක මේ දැන් අවබෝධ කරගන්න. ඒකට ඔයාලා පොතේ ලියන්නේ අර අග පැත්තේ ඉඳලා ඇතුළට ලියන කොටසේ ලියන්නේ. හරි. විධිමත් නෝට් එකේ මුල් පැත්තේ ඉඳලා නෙමෙයි අග පැත්තේ ඉඳලා අපි නම්බර් සිස්ටම්ස් කරුවා. ඒකටම අග පැත්තේ ඉඳලා ආපහු එන්න මේ නෝට් එක. පස්සේ චූටි කෙටි නෝට් එකක් දෙන්නම් මේකට විධිමත්. හරි. දැන් අපි කරන්න ඕනේ ලොජික් ගේට්ස් අවබෝධ කර ගැනීම සහ ඒකට විද්‍යුත් පරිපත අඳින්න ඕනේ. ඒ වගේ කොටස් ටිකක් සත්‍යතාවක නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි කරගෙන යන්නේ. හරි. එහෙනම් අනික් අය එකතු වෙනකන් අපි පාඩම පටන් ගමු. ගැටලු අහන්න ඕන කෙනෙක් ප්‍රශ්න අහන්න පාඩම යන අතරේ හරි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම. හරි. මේ පාඩම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක හැඳින්වීම අපි චුට්ටක් නිකන් බලලා එමු. එදිනෙදා ජීවිතයේදී ජීවත් ජීවීන් අතර sannivedana විවිධාකාරයෙන් සිදුවේ. ඈත අතීතයේදී යොදාගත් sannivedana ක්‍රමයක් වන අනබෙර ගැසීම තුලින් මිනිසාට පණිවිඩ නිකුත් කරන බව යන සංඥාව නිකුත් කරයි. තවද දුම්රිය ස්ථානයක නවත්වා ඇති දුම්රියක ගමන් ආරම්භය සඳහා දුම්රිය නියාමක නලාවක් ශබ්ද කොට කොළපාට කොඩිය සොලවා සංඥාවක් නිකුත් කරයි. දුම්රියෙහි ගමන ආරම්භයට සංඥා පහනේ කොළපාට බල්බේ දැල්වී තිබිය යුතු අතර රතු පාට බල්බේ දැල්වේ නම් දුම්රිය නැවැත්විය යුතුය. මේ ටික වල පැහැදිලි. මුදල් සේප්පුවක් විවෘත කිරීම සඳහා යතුරු දෙකක් භාවිතා කෙරේ නම් එම දොර විවෘත කිරීමට යතුරු දෙකම අවශ්‍ය වේ. ඔබ කාර්යයක ගමනක් යාමට ප්‍රථම කාර්යයට නැග දොරවල් නිවැරදිව වැසිය යුතුය. මෙහිදී කාර්යයේ එක් දොරක් හෝ නිවැරදිව වැසී නොමැති නම් ඒ පිළිබඳ වාහනයේ බල්බයක් දැල්වී හෝ හඬක් නිකුත් වී විදුරට සංඥාවක් නිකුත් කරයි. දොරවල් සියල්ල වැසුණු පසුව මෙම සංඥාව නිකුත් වීම නවතින අතර වාහනය ගමන ආරම්භීමට නම් මෙම දොරවල් හතරම නිවැරදිව වැසිය යුතුය. තවද ඔබ කාර්යයක අසුනේ වාඩි වී ආසන පටිය පැළඳිය යුතුය. එසේ නොමැතිනම් මේ බව කාර්ය සංඥාවක් නිකුත් කරන දැනුම් දෙයි. මෙසේ සාමාන්‍ය ජීවිතයේදී අප සංඥා භාවිතා කරන්නාseම පරිගණකයේද සංඥා උපයෝගී කරගනි. ඒතර ඔයාලට මේ අවස්ථා ටික පැහැදිලි. එතකොට මේ අවස්ථාවලදී මේ සංඥා භාවිතා කරන විදිහටම පරිගණකයේ සංඥා භාවිතා කරනවා. හරි? ඒතර එතනදී කියනවා
द्विमे සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක තත්ත්ව ගොඩ නැගීමටත් ඒ අනුව යම් යම් තීරණ ගැනීමටත් හැකිවන පරිපත තාර්කික පරිපත ලෙස හැඳින්වේ. ඒතර द्विमे සංඛ්‍යා භාවිතා කරලා යම් තාර්කික තත්ත්ව ගොඩ නැගීමට භාවිතා කරන පරිපත තමයි මේ තාර්කික පරිපත කියලා කියන්නේ. පරිගණකයක් සෑදී ඇත්තේ සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක් එකතු වෙන්නේ. ඒකට මේ සංඛ්‍යාංක තාර්කික පරිපත රාශියක් තුළ තමයි පරිගණකය නිර්මාණය වෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝනික පරිපත නිර්මාණය කොට ඇත්තේ තාර්කික ద్వාර නැමැති මූලික තාර්කික පරිපත රාශියක් අවශ්‍ය පරිදි එකිනෙකට සම්බන්ධ කිරීම. එහෙනම් මේ මූලික තර්කන ద్వාර එකතු කරලා තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. මධ්‍ය සැකසුම් ඒකකය සෑදී ඇත්තේ තාර්කික ద్వාර අති විශාල සංඛ්‍යාවක් එකතු වීම. රූපයේ දැක්වෙන්නේද and o සහ not යන මූලික තාර්කික ద్వාර සම්බන්ධ වී සෑදුණු පරිපතයක. ඉතින් මෙතෙන් මේ වගේ මධ්‍ය සැකසුම් මේකක ගත්තාම මේ වගේ මූලික තාර්කික පරිපත තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ මූලික තාර්කික පරිපත අභ්‍යන්තරය ගැන අවබෝධ කරගන්නට උත්සාහ කරමු පාඩම තුලින්. හරි. ඒතර ඔයාලා ඕන කෙනෙක්ට මේ ප්‍රශ්න අහන්න පුළුවන් මේ පාඩම යන අතරේ ප්‍රශ්න ඇහිීමේ අවකාශය සතුට දෙනවා. හරි අපි එහෙනම් පටන් ගමු. 10 ළමයි ඉන්නව නේද? 10 අත උස්සන්න බලන්න. දැන් 10 ළමයි ටික සම්බන්ධ වෙන්නේ නැත්නම් මොකද කියන්නේ? කයි ගැටලුව මේ අවශ්‍ය ප්‍රමාණය. හරි අපි එහෙනම් පටන් ගමු. right එහෙනම් ඔයාලා මේ අර පොතේ අග පැත්තේ ඉඳලා පටන් ගන්නනේ. එහෙනම් දිනේ දාගන්න. second June කරන්න යන්නේ අද logic gates තර්කන ద్వාර පරිපත හරි ద్వාර තර්කන ద్వාර මූලික තාර්කික ద్వාර හරි එතකොට අපි ඒවට logic gates යටතේ මූලික තාර්කික ద్వාර විදිහට හරි මූලික තාර්කික ద్వාර විදිහට logic gates යටතේ අපි ඊට පස්සේ අපි ගන්නවා basic මූලික තාර්කික ద్వාර basic logic gates ඒ යටතේ අපි පළවෙනි එක ඉගෙන ගමු ඒ යටතේ පළවෙනි එක ඉගෙන ගමු පළවෙනි එක අපි කියනවා and ద్వාරය and gate එක and gate මේකට අපි සිංහලෙන් කියනවා සහ ගේට්ටුව කියලා සහ ගේට්ටුව මේකට කියන්නේ සහ ගේට්ටුව කියලා මේ සහ ගේට්ටුවට රූපයක් දීලා තියෙනවා මෙන්න මේ වගේ රූපයක් මේකට ආදාන දෙකක් හෝ ඊට වැඩි ගාණක් ආදාන දෙකක් හෝ ඊට වැඩි ගාණක් තමයි මේකේ සහ ගේට්ටුවේ තියෙන්නේ හරි එතකොට ඒ ආදාන අපිට ගන්න පුළුවන් ඉංග්‍රීසි හෝඩියේ තියෙන මේ ආදාන විදිහට අපි භාවිතා කරනවා ඉංග්‍රීසි හෝඩියේ තියෙන වාට E ගන්න පුළුවන් B ගන්න පුළුවන් C ගන්න පුළුවන් එහෙම නැත්නම් වාට ගන්න පුළුවන් X Y Z වගේ කැපිටල් අකුරු ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට මේවට ආදාන විදිහට බිංදුවයි එකයි ගන්න පුළුවන් මොකද අපි දෙකේ පාදේ ඉන්නේ අපිට නම් ABC XYZ බිංදුව එක ඒවා ගන්න පුළුවන්. ඒතර බිංදුව එක ගත්තොත් මේ බිංදුවයි එකයි ගත්තොත් ඒ දෙක අපි නියතයන් විදිහට සලකනවා. නියතයන් කියලා කියන්නේ වෙනස් නොවන අගයන්.
ඒතර මේවා විචල්යන් විදිහට භාවිතාන්නේ. විචල්යන් කියපම දැන් A කියන එක බිඳුව වෙන්නත් පුළුවන්, එක වෙන්නත් පුළුවන්. ඒ වගේ එකක් තමයි විචල්යක් කියන්නේ. විචල්යක් කියන්නේ වෙනස් වන අගයක් කියන්නේ. විචල්යක් කියන්නේ වෙනස් වන අගයක්. එහෙනම් අපි මේකේ මේ අග්‍රය A කියලා හිතනවා, මේක B කියලා හිතනවා. මේකේ ප්‍රතිදානය S කියලා අපි හිතනවා. එහෙනම් ඔයාලා හිතන්න මේ ඕනෙම ගේට්ටුවක් ගත්තොත් ගේට්ටුවකට ආදාන තියෙනවා, ප්‍රතිදාන තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ආදාන දෙකක්. ප්‍රතිදාන එකයි. ඕනෙම තර්කන ద్వාරයක ප්‍රතිදාන ගණන එකයි. ආදාන ගණන වැඩි වෙන්නට පුළුවන්. හරි ආදාන ගණන දෙකක් හෝ ඊට වැඩි ගණනක්. හරි. ඒතර ඔයාලා මතක තියාගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා මේ ලොජික් ඩයග්‍රෑම් එක අපිට එකපාරට තේරුම් ගන්න බෑ. IT වලදී තමයි මේ කියන්නේ. නමුත් මේක ඇතුලේ මේ ලොජික් ඩයග්‍රෑම් එක ඇතුලේ තියෙනවා පොඩි පරිපතයක්. හරි? පොඩි පරිපතයක් තියෙනවා. සර්කිට් එකක් තියෙනවා. ඒ සර්කිට් එක අපි එළියට අරන් බලමු මොකද්ද මේක ඇතුලේ තියෙන සර්කිට් එක කියලා. හරි? දැන් මේක ඇතුලේ තියෙන සර්කිට් එක අපි ගන්නවා එළියට. මේක ඇතුලේ තියෙන සර්කිට් එක අපි එළියට අරගෙන මෙහෙන් සටහන් කරනවා. හරි? හරි. බලමු මොකද්ද මේක ඇතුලේ තියෙන සර්කිට් එක. මෙන්න සර්කිට් එකක් තියෙන මේක ඇතුලේ. හරි මේ වගේ එකක් තමයි තියෙන්නේ. මේකේ මේ තියෙන්නේ බැටරිස්. මේ තියෙන්නේ බැටරිස්. මේ තියෙන්නේ බල්බ් එක. මේ තියෙන්නේ ස්විචස්. එහෙනම් ස්විචස් දෙක අපි මේක සලකනවා A B කියලා. මෙතන අපි ආදාන විදිහට AB ගත්තේ. ඒ වගේ මෙතන ස්විචස් දෙක AB කියලා අපි සලකනවා. එතකොට මේ විද්‍යුත් පරිපථය මොකක්ද කියන්න බලන්න. මොන විද්‍යුත් පරිපථයක්ද මේක? කවුරු හරි කියන්න? චිරංජය. මොකද්ද මේ විද්‍යුත් පරිපථය දිලුම්? සමාන්තරගත විද්‍යුත් පරිපථයක්ද ශ්‍රේණිගත විද්‍යුත් පරිපථයක්ද? ශ්‍රේණිගත විද්‍යුත් පරිපථයක්. මේ තියෙන ශ්‍රේණිගත විද්‍යුත් පරිපථයක් හේතුව ඒකේ ස්විච් පිහිටලා තිබෙන්නේ එකකට පස්සේ එකක්. තනි ලයින් එකේ එකකට පස්සේ එකක්. එහෙනම් අපි කියනවා මේකට සීරියල් සීරියල් ස්විචින් සර්කිට් එකක් කියලා කියනවා මේකට. එතකොට මේකේ දැන් තියෙන දේ අපි ඉගෙන ගන්න යන්නේ අභ්‍යන්තරයේ මේකේ. හරි මේකේ අභ්‍යන්තරයේ ඉගෙන ගන්න යන්නේ. එතකොට මේකේ දැන් ස්විච් දෙක තියෙනවා මොනවද? A කියන ස්විච් එක තියෙනවා B කියන ස්විච් එක තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රතිදානය පෙන්නනවා බල්බ් එකේ. ඒක අපි BU-LB බල්බ් කියලා ලියා ගන්නවා. එතකොට මේකේ අවස්ථා කීයක් තියෙන්න පුළුවන්ද? අවස්ථා ගණන කියන්න මට. ආදාන දෙකයි. ආදාන දෙකයි. නේද? ඒක අවස්ථා කීයද? 3යි. 3යිද අවස්ථා? හතරයි. අවස්ථා 4යි. එහෙනම් අවස්ථා 4 මොනවද? මේ A කියන ස්විච් එක ඕෆ් කරලා තියෙන්න පුළුවන්. B කියන ස්විච් එකත් ඕෆ් කරලා තියෙන්න පුළුවන්. එතකොට බල්බ් එකට මොකද වෙන්නේ?
පත්තු වෙන්නේ පත්තු වෙන්නේ නැහැ. බල්බ් එකත් ඕෆ් වෙලා තියෙනවා. හේතුව බල්බ් එක පත්තු වෙන්න නම් මේක සම්පූර්ණ විද්‍යුත් පරිපථයක් වෙන්න ඕනේ. මේ ස්විච් දෙකම දැම්මොත් විතරයි මේක සම්පූර්ණ විද්‍යුත් පරිපථයක් වෙන්නේ. දැන් මේක අසම්පූර්ණ විද්‍යුත් පරිපථයක්. එතනින් කැඩිලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යනවා. මේක ඕෆ්, මේක ඔන් කරනවා. මොකද වෙන්නේ බල්බ් එක? ඕෆ් ඇයි එක ස්විච් එක B ස්විච් එක දැම්ම පමණින් මේක සම්පූර්ණ විද්‍යුත් පරිපථයක් වෙන්නේ නැහැ. කම්ප්ලීට් ස්විචින් සර්කිට් එක බවට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කරනවා මේ ස්විච් එක ඔන් කරලා මේ ස්විච් එක ඕෆ් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඕෆ්. එතකොටත් ඕෆ් ඇයි ඒ ස්විච් එකෙන් විද්‍යුත් පරිපථය කැඩිලා තියෙන්නේ. අපි අවසාන අවස්ථාව විදිහට on මේ දෙකම on කරනවා. එතකොට මොකද වෙන්නේ? on. එතකොට මේක on වෙනවා. බල්බ් එක පත්තු වෙනවා. බල්බ් එක පත්තු වෙනවා. එතකොට දැන් ඔයාලට පැහැදිලි මේ ස්විචින් සර්කිට් එකේ තියෙන සත්‍යතාවය තමයි මේ දුන්නේ. එතකොට ඔයාලට පැහැදිලි මේ ස්විච් එකෙන් ස්විචින් සර්කිට් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් එහෙම දෙයක්ම තමයි මේ තර්කන ద్వාරයෙන් සහ තර්කන ద్వාරයෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් අපි දැන් බලමු සහ තර්කන ద్వාරයෙන් සිද්ධ වෙන එක. එහෙනම් ඒකේ ආදාන විදිහට අපි AB ගන්නවා. ප්‍රතිදානයේ F ගන්නවා. එතකොට ඒකෙත් අවස්ථා කීයද? A B ප්‍රතිදානයේ විදිහට F ගන්නවා. ඒකෙත් අවස්ථා කීයක් තියෙන්නේ? 4යි. ඒකෙත් අවස්ථා 4යි තියෙන්නේ. ඒකේ අවස්ථා 4 කියන්නේ ඒකෙදී අපි off on කියලා ලියන්නේ නැහැ. කියන්න බලන්න. දැන් මේ සහ තර්කන ద్వාරයට ආදාන දෙක විදිහට සලකන්නේ A1යි B1යි. ආදාන ගණන අපි සලකනවා n කියලා. දැන් අපි දන්නවනේ ආදාන ගණන කීයද? ආදාන සරණ n සමානයි 2යි. එහෙනම් අපි මේ තර්කන ద్వාර පරිපථ ගැන කතා කරන්න ගියාම දෙකේ පාදේ ඉන්නේ. එහෙනම් දෙකේ දෙවෙනි බලය සමානයි කීයද? දෙකේ දෙවෙනි බලය සමානයි කීයද? 4යි. 4යි. ඉතින් තියෙන්නේ මේ 4යි තියෙන්නේ රට. රට 4යි තියෙන්නේ. එහෙනම් රට 4 මොකද්ද? 0 0 0 1 1 0 1 1 කියන රට 4 විතරයි තියෙන්නේ. එහෙනම් දැන් මට ඔයාලා කියන්නේ මේ O තර්ක and තර්කන ద్వාරය හරහා බිඳුවයි බිඳුවයි ගියාම අපි කියනවා 0 and 0. මොකක්ද එන්නේ? 0 0 එළියට එන්නේ. 0 and 0 0 එළියට එන්නේ. මේක එකට ආදේශ කරගන්න. මේ ස්විච් එක off නම් මේ ස්විච් එක off නම් බල්බ් එකත් off. ඒ අවස්ථාව තමයි මෙතන තියෙන්නේ. ඊළඟට 0 1 0 0 1 and 0 0 1 and 1 1 එහෙනම් මතක තියාගන්න ඕනේ ඔයාලා ඒක තමයි මොකද්ද? සහ තර්කන ద్వාරය හරහා අපි යවනවා නම් 0 0 මොකද වෙන්නේ? 0 එන්නේ. 0 1 ගියත් 0 එන්නේ. 1 0 ගියත් 0 එන්නේ. 1 1 ගියත් 1 එන්නේ. එහෙනම් මේකේ අපි දැනගන්න ඕනේ දේ සහ තර්කන ద్వාරයකට දෙන ආදාන සියල්ලම එක වූ විට පමණක් ප්‍රතිදානය එක වේ. සහ තර්කන ద్వාරයට දෙන ආදාන වලින් එකක් හෝ බිඳුව වූ විට ප්‍රතිදානය බිඳුව වේ. මෙන්න මේක මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි ඔක සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මේ විදිහට 0 and 0 0 0 and 1 0 1 and 0 0 1 and 1 1 මේ and කියන එක තමයි මේ dot එකෙන් කියන්නේ. and කියන එක තමයි dot එකෙන් කියන්නේ. එහෙනම් ඒ ටික හොඳට මතක තියාගන්න මේ මූලික තර්කන ద్వාරවල එකක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. එහෙනම් ඔයා ඒකෙදි දැනගන්න ඕනේ තර්කන ద్వාරය මොකද්ද? ස්විචින් විද්‍යුත් පරිපථය මොකද්ද? ශ්‍රේණිගත විද්‍යුත් පරිපථය. ඊට පස්සේ විද්‍යුත් පරිපථයේ සත්‍යතාවගුව මොකද්ද?
and එකේ සත්‍යතාව ගුව මොකක්ද කියන එක ඔයාලා හොඳට පැහැදිලි අවබෝධයක් දැන් තියෙනවා. පැහැදිලිද දැන්? එතකොට මේ f සමානයි අපිට කියන්න පුළුවන් මොකද්ද? f සමානයි a and b කියලා කියන්න පුළුවන්. ඒ ප්‍රකාශයේ විදිහට. හරි. දැන් ඕක හිමීට සටහන් කරගන්න කට්ටිය. අර පොතේ අනිත් පැත්තේ ඉඳලා මේකෙන් සටහනක් දාගන්න ගැටලු තියෙනවා නම් අහන්න නැවතත්. ගැටලු තියෙනවා නම් ඕන වෙලාවක ප්‍රශ්න හේීමේ අවකාශය වලට තියෙනවා. හරි රයිට් ඕකේ. තියාගන්න. හරිද පුතාලා ඉවරද? ඔව් සර්. හරි. තනුජ හරිද? ඔව් සර්. හරි. අංජුලා?
හරි සර්. එතකොට ගියන්න හරිද? ඔයාලට ගැටලු තියෙනවා නම් පැහැදිලි නම් මේ ප්‍රශ්න අහන්න පුළුවන් ඕන ප්‍රශ්නයක් හරි. එහෙනම් අපි ඔහොමම හිමීට යනවා ඊළඟ තර්ක ద్వාරයට තාර්කික ద్వාරයට. ඔය අපි ඉගෙන ගත්තේ පළවෙනි එක. දැන් අපි දෙවෙනි එක ඉගෙන ගන්නවා. දෙවෙනි එක විදිහට අපි ගන්නවා ඕගේ ඕගේට් එක. දෙවෙනි තර්කන ద్వාරය. දෙවෙනි එක ඕගේට් එක. ඕ කියන්නේ හෝ කියන එක. හෝ කියන එක. හෝ මූලික තර්කන ద్వාරය. හරි. මේකෙදි මේකේ ගේට්ටුව ගත්තාම අපි ගේට්ටුවට රූපයක් දීලා තියෙනවා. මෙන්න මේව රූපයක් දීලා තියෙනවා. ඒකෙත් ආදාන දෙකක් හෝ ඊට වැඩි ගණනක්. ආදාන දෙකක් හෝ ඊට වැඩි ගණනක්. එහෙනම් මේ ආදාන අපි කීවා මෙතන E මේක B. මේකේ නම් අපි සලකනවා ප්‍රතිදාන F කියලා. ඒතර මේ හෝ ගේට්ටුවක් ගත්තාම තර්කන ద్వාරයක් ගත්තාම ආදාන දෙකක් හෝ ඊට වැඩි ගණනක්. ඒතර මේ AB කියන විචල්‍යයන් දාපුවම මේ විචල්‍ය මේ A කියන විචල්‍ය වෙන්න පුළුවන් බිඳුව වෙන්නත් පුළුවන් එක වෙන්නත් පුළුවන්. B කියන විචල්‍ය වෙන්නත් පුළුවන් බිඳුව වෙන්නත් පුළුවන් එක වෙන්නත් පුළුවන්. ඊට තමයි විචල්‍යයන් කියලා කියන්නේ. අපි කෙලින්ම මේ ආග්‍රයට බිඳුව මේ ආග්‍රයට එක කියලා දැම්මම නම් ඒව අපි නියතයන් විදිහට සලකනවා. නමුත් මෙතන දීලා තියෙන්නේ AB කියන විචල්‍යයන් දෙක තමයි අපි දීලා තියෙන්නේ. හරි. ඒතර ඔයාලට අර පෙර කී පරිදි සහ ගේට්ටුව තුල මම තේරෙනවා කියවනේ ඔයාලට යම්කිසි පරිපතයක් ඇතුලේ ඒ වගේ මේක ගත්තාමත් මේක ඇතුලේ තියෙනවා විද්‍යුත් පරිපතයක්. මේක ඇතුලේ තියෙනවා විද්‍යුත් පරිපතයක්. ඒ පරිපතය අපි මේ පරිපතයත් අපි එළියට ගමු. එළියට අරන් බලමු මේ පරිපතය මොන වගේ පරිපතයක්ද කියලා. හරි. මේ පරිපතය ගත්තාම මේකත් මෙන්න මේ වගේ පරිපතයක්. අර අපි හිත කී පරිදි හරි. එතකොට මේකේ මේ තියෙන්නේ ඒකෙත් මේ තියෙන්නේ බැටරිස්. මේ තියෙන්නේ බල්බ් එක. මේ තියෙන්නේ ස්විචස් දෙක. ස්විචස් දෙක අපි හඳුන්වනවා මේ ස්විච් A මේ ස්විච් B කියලා. එතකොට මේකේ තියෙන්නේ ආදාන දෙක වෙනකොට මේකේ ස්විච් දෙකක් තියෙනවා. එතකොට මේ මොන පරිපතයක්ද මේක? මේක මොන පරිපතයක්ද පුතාලා? සමාන්තර. මේක සමාන්තරගත විද්‍යුත් පරිපතයක්. ඉස්සෙල්ලා සමාන්තරගත විද්‍යුත් පරිපතයක තියෙන ලක්ෂණය තමයි මේකේ ස්විචස් පිහිටන්නේ එකක් යට එකක්. one down the other. තමයි පිහිටන්නේ. ඒ වගේ පිහිටන අපි විද්‍යුත් පරිපතයක් සමාන්තරගත විද්‍යුත් පරිපතයක් විදිහට සලකනවා. ඒක අපි ලියනවා කවල මේක සමාන්තරගත විද්‍යුත් පරිපතයක් ඉංග්‍රීසියෙන් කියනවා parallel switching circuit කියලා. parallel switching circuit එකක් තියෙනවා. ඒතර මේකත් අපි අවබෝධ කරගන්නේ මෙන්න මේ ආකාරයට. කොහොමද? මේකේ ස්විච් A කියලා තියෙනවා B කියලා තියෙනවා ප්‍රතිදාන විදියට බල්බ් එකක් දීලා තියෙනවා ප්‍රතිදානය පෙන්වන්න. එහෙනම් මේකේ අවස්ථා කීයද පුතේ? ආදාන දෙකයි නම් අවස්ථා කීයද?
හතරයි. ආදාන දෙකයි නම් අවස්ථා හතරයි. එහෙනම් ඒක තේරුම් ගැනීම ඉතාල වැදගත් වෙනවා. ආදාන ගණන දෙකයි. එහෙනම් දෙකේ දෙවෙනි බලය සමානයි 4යි කියන එක තමයි මේකෙදී ප්‍රතිදානය වෙන්නේ. එහෙනම් අපි ඒකට අපි ගමු මෙතන ප්‍රතිපාටින් ගත්තොත් මේකේ එක අවස්ථාවක් තමයි off. මේ ස්විච් එකත් off. බල්බ් එක මොකද වෙන්නේ? off. off. මේ ස්විච් එකත් ඇట్లా මේ ස්විච් එකත් ඇట్లా එක පැත්තකින්වත් මේ පරිපථය සම්පූර්ණ කම්ප්ලීට් සර්කිට් එකක් බවට පත් වෙලා නැහැ. පරිපථය සම්පූර්ණ පරිපථයක් බවට පත් වුණොත් පමණයි ඒකේ අපිට අවශ්‍ය ප්‍රතිදානය ලැබෙන්නේ. දැන් මේක අපිට බල්බ් එක පත්තු කරගන්න නම් මේ පරිපථය සම්පූර්ණ වෙන්න ඕනේ. off අවස්ථාවලදී මේ පරිපථය සම්පූර්ණ නැහැ. එහෙනම් මෙතෙන්ට යනවා අපි මේක off මේක on කරනවා. දැන් මොකද වෙන්නේ? on වෙනවා. දැන් මේක බල්බ් එක on වෙනවා. ඒකට හේතුව තමයි මේ B පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් විද්‍යුත් පරිපථය සම්පූර්ණ වෙලා තියෙනවා මේ. ඕක දැන් ස්විච් එක දාලානේ තියෙන්නේ. පරිපථය සම්පූර්ණ. complete circuit. දැන් බල්බ් එක පත් වෙනවා. දැන් බල්බ් එක පත් වෙනවා. ඊළඟ අවස්ථාව මේක off. sorry. මේක on, මේක off. මොකද වෙන්නේ? on. බල්බ් එක on. ඒකට හේතුව තමයි මේ එළියේ පැත්තෙන් මේක complete circuit එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ පැත්තෙන් on වෙන්නේ. මොකක් හරි පැත්තකින් මේ විද්‍යුත් පරිපථය සම්පූර්ණ වුණොත් එතනදී අපිට බල්බ් එක පත් වෙනවා කියන්න පුළුවන්. එහෙනම් මෙතන A එක on, B එක on. මොකද වෙන්නේ? on. on. දෙපැත්තෙන්ම විද්‍යුත් පරිපථය සම්පූර්ණ වුණාම විදුලි ධාරා දෙකක් ඇවිල්ලා බල්බ් එක පිච්චෙන්නේ එහෙම නැහැ. එකම ධාරාවයි ගලාගෙන යන්නේ. එතකොට ඒක on විදියට සලකනවා. එහෙනම් මේ හෝ ගේට්වේදී වෙන්නේ මෙන්න මේ දේ වෙන්නේ. ඒකට අපි මේකෙත් සත්‍යතාවක් වදිනවා. මේකට අපි කියනවා truth table. උදේ කිය අපි ඒක ලියුවේ නැද්ද දන්නේ නැහැ truth table කියලා. ලියලා නැහැ නේද? ඒකත් ලියාගන්න. truth table කියන්නේ සත්‍යතාවක්. truth table කියන්නේ සත්‍යතාවක්. තවත් ගුරුවරයෙක් ඉන්නා වගේ මට පේනවා. නේද? තවත් ගුරුවරයෙක් ඉන්නා වගේ පේනවා. හරි. අපි ගමු truth table එක. එතකොට truth table එකේ අපි ගන්නවා A B ප්‍රතිදානය F. ප්‍රතිදානය F. හරි. එහෙනම් මේකේ අවස්ථා කීයද? 4යි. අවස්ථා 4යි. ආදාන 2යි නම් අවස්ථා 4යි. ආදාන 3යි නම් අවස්ථා කීයද? 6යි. 6යිද? 10යි. 16යි? 9යි. 8යි. 8යි නේද? හරි. එහෙනම් මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. මොකද වෙන්නේ? 0 O 0. 0. 0. මේක බලන්න මේක දිහා බලන්න off 0 O 1. on. 1. 1 O 0. 1. 1. 1 O 1. 1. එහෙනම් මේක සත්‍යතාවක් වුණා. එහෙනම් O ගේට්වේ අපි මේ විදිහට එක සලකනවා 0 O 0 is equal to 0. 0 O 1 is equal to 1. 1 O 0 is equal to 1. 1 O 1 is equal to 1. ඒතර මේ ටික අවබෝධ වෙලා තියෙන්න ඕන ඔය විදියට ගිහිල්ලා තියෙන්න ඕන. හරි. එහෙනම් ඒක වැදගත් වෙනවා. එහෙනම් ඕම් ඔය ටික තමයි මේ O ගේට්ටුව සම්බන්ධව ඔයාලා දැනගන්න මම මීට මේ කරන්නේ මේවා තමයි දෘඩාංග පරිපථ ගත්තාම හાર્ඩ්වෙයාර් සර්කිට්ස් ගත්තාම සම්පූර්ණ තියෙන්නේ මේවා. හાર્ඩ්වෙයාර් ඔයාලා පාඨමාලා ඉගෙන ගන්න ගියාමත් මේවා උගන්වනවා. මේවා දන්නේ නැත්නම් ඔය
කම්පියුටරේ කෑල්ලක් දෙකක් අතර අරගෙන අල්ලලා හොල්ලලා බැලුවට හරියන්නේ මේව දැනගන්න. හරි. right. එහෙනම් මේකත් ලියා ගන්න මේ තියෙන්නේ දෙවන මූලික තර්කන ద్వාරය. ඒකේ පසුබිම. හරි. right. සතහන් කරගන්නකො ඔක. හරි බබාලට ඒක තේරුණාද? හරි එක්කෙනෙක් මට මේ සමා වෙලා මැසේජ් එකක් වෙලා තියෙනවා මේ මයික් එක කියලා පැන්සල් ලැබිලා කියලා. හරි ගැටලුවක් නැහැ. පුතාලා මේක මේ හරිද? චමෝදි. ඉර්ෂාද්. හරි සර්. right okay. තනුජා තේරුණාද ඒක? ඔව් සර්. බුරුවට ඔව් සර් කියන්නේ බෑ. හරි එතකොට අපි දැන් මූලික තර්කන ద్వාර දෙකක් මේ ගැන අවබෝධය ලබා ගත්තා. දැන් අපි යනවා තුන්වෙනි තර්කන ద్వාරය ඉගෙන ගන්නට. ඒක අපි ඉගෙන ගන්න මෙහෙම කරනවා. ඒක චුට්ටක් මේ ඒක මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ. තුන්වෙනි එක. මොකද්ද තුන්වෙනි එක? not gate එක. not gate එක. දැන් not gate එක කියලා කියන්නේ නොවේ ගේට්ටුව. හරි? නොවේ ගේට්ටුව දැන් උදාහරණයක් විදිහට අපි ගත්තාම මේක චූටි මේ වගේ පොඩි සර්කිට් එක. මේ වගේ රූපයක් තමයි මේකට දීලා තියෙන්නේ. මේක single input single output කියනවා. හරි? ආදාන එකයි මේකට තියෙන්නේ. දැන් ආදානේ A නම් මේක ප්‍රතිදානය A bar. A bar කියලා කියන්නේ not A.
ඒ බා කියලා කියන්නේ not එක. ඇයි? ඒ බා කියලා කියන්නේ not එක. හරි? ඒක දැන් උදාහරණයක් විදිහට දැන් මේ not ගේට්ටුව තුලින් දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. දැන් මෙහෙම not ගේට් එකක් තියෙනවා. මේ not ගේට් එක තුලින් මොන හරි දෙයක් යවුවොත් අනිත් පැත්තට එන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ දෙයක්. හරි? දැන් උදාහරණයක් විදිහට අපි මෙතනින් යවනවා පිළිම ළමයි. මේ පැත්තෙන් එන්නේ කවුද? ගෑනු ළමයි. හරි? ප්‍රතිවිරුද්ධ දෙයක්. පිළිම ළමයි කිය ගෑනු ළමයි කියනවා. එහෙනම් මෙතනින් බිඳුව ගියොත් මොකක්ද එන්නේ? මොකක්ද එන්නේ? එක එන්නේ. දෙකෙන් එන්න බැරි. දෙකෙන් එන්න බැරි මොකද මේ අපි කතා කරන පරිගණක විද්‍යාවේ තියෙන්නේ බිඳුවයි එකයි පමණයි. එහෙනම් බිඳුවේ ප්‍රතිවිරුද්ධ එක විදිහට සලකනවා. එකේ ප්‍රතිවිරුද්ධ එක බිඳුව විදිහට සලකනවා. එහෙනම් ඔයාලා මතක තියාගන්න පරිගණක විද්‍යාව ඉගෙන ගන්න ගියාම මෙතන සංඛ්‍යා දෙකයි තියෙන්නේ. ඒ සංඛ්‍යා දෙක බිඳුවයි එකයි. ඒ දෙක සංඛ්‍යා විදිහට නෙමෙයි එක බිඳුවේ ප්‍රතිවිරුද්ධ අනුපූරකය එක එකේ අනුපූරකය බිඳුව කම්ප්ලිමන්ට් එක. ඒ විදිහට තමයි සලකන්නේ. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ දැන් not gate එකක් ගත්තොත් දැන් හිතන්නකෝ මෙහෙම not gate එකක් තියෙනවා කියලා. මේ not gate එකෙන් ඔයා බිඳුව යවනවා. මොකක්ද එන්නේ? එක. හරි. දැන් මෙහෙම හිතන්නකෝ එහෙනම්. වාස්තුට්ටක් මෙහෙම හිතමු. මේ not gate එකෙන් අපි යවනවා A යවනවා. මොකක්ද එන්නේ? A බා. A බා. A ගියාම B එනවා කියලා කෙනෙක් කියනවා. ඒතර C එන්න බැයිද? D එන්න බැයිද? E එන්න බැයිද? F එන්න බැයිද කියලා අහන්න පුළුවන්. එහෙනම් A ගියාම B එනවා කියලා කවදාවත් කියන්න බෑ. ඉංග්‍රීසි හෝඩිය අකුරු දෙකයි නම් තියෙන්නේ අපිට කියන්න පුළුවන් A ගියාම B එනවා කියලා. ඉංග්‍රීසි හෝඩිය අකුරු දෙකක් නෙමෙයි ඉංග්‍රීසි හෝඩිය දෙන අකුරු මොනවද 26ක් තියෙනවා. ඒ නිසා අපිට ඒක කියන්න බෑ. නමුත් බිඳුව ගියාම එක එනවා කියලා කියන්න හේතුව තමයි අනිවාර්යෙන් මේ පරිගණක විද්‍යාවේ තියෙන බිඳුවයි එකයි පමණයි නිසා. නමුත් 10 පාදයේ සංඛ්‍යා අපි භාවිතා කරොත් පරිගණක විද්‍යාවේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ බිඳුව ගියොත් එක එනවා එක ගියොත් බිඳුව එනවා. එහෙනම් මෙතනදී මේ not gate එකක් ඇතුලෙන් එතකොට මෙතන යවනවා A bar. මෙතන මේ A bar not gate එකක් ඇතුලෙන් ගියාම මොකද වෙන්නේ? A bar එනවා. ඒකත් not gate එකක් ඇතුලෙන් ගියා A bar එනවා. ඒකත් not gate එකක් ඇතුලෙන් ගියා A bar එනවා. කොහොම එනවා? එතකොට මෙතනින් අපි බිඳුව යවුවොත් මෙතෙන්ට එන්නේ මොකද්ද? 1. ඒ 1 මෙතෙන්ට යවුවොත් බිඳුව. ආයෙත් බිඳුව මේක කරා ගියාම 1. ආයෙත් බිඳුව. එතකොට අපිට මෙතනදී කියන්න පුළුවන් A සමානයි කාටද? නේ බාට මේ මෙතන බිඳුවයි මෙතනත් බිඳුවයි. A සමානයි A බාටත් සමානයි. එහෙනම් A බා සමානයි A බාට මේ මෙතනත් එකයි මෙතනත් එකයි. ඒ අයත් සමානයි. හරි. ඒක මම හිතනවා පැහැදිලි ඇති කියලා අපහැදිලි නැහැ. ඒ කියන්නේ ඉස්සර හිතන්න යන්න එපා. මම මේ තර්කන වර මේකේ තියෙන තර්කණය තමයි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ not gate එක කියන්නේ අපි යවන දේ නෙමෙයි වෙනත් දෙයක් තමයි ලැබෙන්නේ. ඒතර අපි මේකේ A ගියොත් A බා තමයි එළියට එන්නේ. ඕක තමයි not gate එක. ඒතර ඔයාලා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ not gate එක ඇතුලේ තියෙනවා විද්‍යුත් පරිපථයක් තියෙනවා. විද්‍යුත් පරිපථයක් තියෙනවා. මම මේ not gate එක තව චුට්ටක් ලොකුවට අඳින්නම්. මේකේ ඉන්පුට් එක A නම් අවුට්පුට් එක A bar. ඒ කියන්නේ මොකද්ද? not A කියන එක තමයි අවුට්පුට් එක විදිහට අපිට ලැබෙන්නේ. ඒතර මේක ගත්තාම මේක ඇතුලේ තියෙනවා විද්‍යුත් පරිපථයක් තියෙනවා. ඒ විද්‍යුත් පරිපථය අපි එළියට ගත්තොත් ඒක
ඔයාලා පොතේ නම් ගන්න තියෙන මේ වගේ පරිපතයක්. මම පොතේ ඇඳලා තියෙන එක ඔයාලට අඳින්නම්. පස්සේ තවත් ක්‍රමයකට ඒක පැහැදිලි කිරීමක් කරන්න. පොතේ තියෙන්නේ මේකේ ස්විචින් සර්කිට් එක විදිහට පොතේ දීලා තියෙන්නේ. හතර සතරයි 67යි යන්නේ. හරි පුතාලා බලන්න. මේකේ මෙතන බැටරිස් තියෙනවා. හරි. මේක තමයි පරිපතය. මෙතෙන් බල්බ් එක. මේක කම්ප්ලීට් පරිපතයක් තියෙනවා. මේකේ බල්බ් එක හැම වෙලේම පත් වෙනවා. මේකේ බල්බ් එක හැම වෙලේම පත් වෙන පරිපතයක් තමයි තියෙන්නේ. නමුත් ඒකේ මෙහෙම භාවිතා කරලා මැද්දේ ස්විච් එකක් දාලා තියෙනවා. හරි. ඒ ස්විච් එක අපි සලකනවා A කියලා. මේ ස්විච් එකේ මේ තියෙන රෙසිස්ටර් එකක්, මේ තියෙන බල්බ් එක, මේ තියෙන බැටරිස්. එහෙනම් මේක තමයි විද්‍යුත් පරිපතය. මේකේ මේ ස්විච් එක දාපුවාම මේ බල්බ් එක නිවෙනවා. මේකේ ස්විච් එක දාපුවාම එතනින් සර්කිට් එක ෂෝට් වෙනවා. හරි. විදුලි ධාරාව එතෙන්ට ලබා ගන්නවා. ඊට පස්සේ මේක ඉන්කම්ප්ලීට් සර්කිට් එකක් බවටපත් වෙනවා. මේ පැත්තෙන් විදුලිය ගලාගෙන යන්නේ බල්බ් එක නිවෙනවා. ස්විච් එක දාපුවම බල්බ් එක නිවෙනවා. එහෙනම් ඒකේ අපි සලකන්නේ මෙන්න මෙහෙමයි. ස්විච් එක අපි සැලකුවොත් A කියලා අවුට්පුට් එක බල්බ් එකනේ. එහෙනම් ස්විච් එක ඕෆ් නම් මොකද වෙන්නේ? බල්බ් එක ඔන්. ස්විච් එක ඔන් නම් බල්බ් එක ඕෆ්. මේ ටික තමයි මේකෙදි ඉගෙන ගන්න වෙන්නේ. හරි. මොම් ඔය තර්කණේ ඉගෙන ගන්න වෙන්නේ. ඔව්. එහෙනම් ඒකේ අපි ට්‍රුත් ටේබල් එක ගන්නවා. ට්‍රුත් ටේබල් එක මොකද්ද? මේක A, මේක A bar. මේක 0 නම් මේක 1. මේක 1 නම් මේක 0. මේක තමයි සත්‍යතාව. අපැහැදිලිද ඒක? අපැහැදිලිද ඒක? මොකද ඒක ගැන කියන්නේ? ඒක අපැහැදිලිද කට්ටියට? නෑ සර්. හරි දෙන්නේ හිතන්නකෝ. මම බෝඩ් එකේ මේක පැහැදිලි කරන්නම්. මෙන්න ඔයාලා දන්නවා ඔයාලා විද්‍යාව ඉගෙන ගන්නවා මේක අපි අයන් කෝ එකක් ගත්තොත් හරි අයන් කෝ එකක් මේක යකඩ ඇණයක් කියලා හිතන්නකෝ ඊට පස්සේ ඔයා මේකට මේක කොයිල් එකක් ඔතනවා මේක වටේ මොහොම ගන්නවා හරි අරගෙන ඔයා මේකට ස්විච් එකක් දානවා මම සරල දෙයක් වාර්ත කරන්න මේකත් සම්බන්ධ කරගත්ත කියන්නේ මෙතනින් ඔයා දානවා මේකට බැටරිස් දානවා. මේකට බැටරිස් දානවා. හරි. හරි. මේකට බැටරිස් දානවා. හරි. මේකට බැටරිස් දානවා. මේකට ඊට පස්සේ මේකේ තියෙනවා මේ මෙහෙම දෙයක්. මම සරල එකක් වලට කියලා දෙන්නේ. මේකට බල්බ් එකක් සම්බන්ධ කරලා දෙනවා. මේක බල්බ් එක. මේක බල්බ් එක. ඊට පස්සේ මේ තියෙන බැටරිස්, මේ තියෙන ස්විච්. හරි ස්විච් එක. ඒතර ඔයාලා දන්නවා විද්‍යාවේදී යකඩ ඇණයක් අරගෙන ඉන්න නැත්නම් මොකක් හරි යකඩ අයන් කෝ එකක් කියලා කියන්නේ දැන් ඔයාලා වැඩ වලට ගන්න කම්බි ගන්න යකඩ කම්බියක් කපලා කෑල්ලක් අරගෙන ඒකට චූටි කොයිල් එකක් ඔතලා මේකට බැටරියක් සම්බන්ධ කරලා පවර් දුන්නේට මේ යකඩ කෑල්ලට මොකද වෙන්නේ කියන්න බලන්න මැග්නට් වෙනවා
good. මේක මැග්නටයිස් වෙනවා. චුම්බක ආරෝපණයක් ඇති වෙනවා මේකට. විද්‍යාවේදීකෝ ගන්නවා. සාමාන්‍ය පොඩි ළමයි කරන වැඩක් මේක. අපිට කරලා බලන්න පුළුවන්. ඒක මැග්නටයිස් වෙනවා. මේක මැග්නටයිස් වෙනවා. දැන් මෙතෙන්ට බල්බ් එක බැටරිය දීලා මේක ඔන් කරපු හැටි මොකද වෙන්නේ? මේක මැග්නටයිස් වෙනවා. මේ තියෙන සර්කිට් එකේ මේ තියෙන්නේ පොඩි අයන් තීරුවක් තියෙන ස්ප්‍රින්ජි බාර් එකක් කියනවා. ඇදෙන. මේ බාර් එක මේක මැග්නට් වුණ හැටි පල්ලට ඇදෙනවා. ඇදිලා මේක විසන්දිනවා. මෙහෙම මේකට ධාරාවක් එනවා. මේ බල්බ් එක හැම වෙලේම පත්තු වෙලා තියෙන්නේ මේ ස්විච් එක දාපු හැටි මොකද වෙන්නේ? මේක විසන්දි වෙනවා. විසන්දුන හැටි මොකද වෙන්නේ? බල්බ් එක නිවෙනවා. ඕක තමයි නියම රිලේ එක මේකට කියන්නේ. මේක රිලේ එක. මේක තමයි රිලේ ස්විච් එක. ඕක තමයි අර නොට් ගේට් එක ඇතුලේ තියෙන්නේ. එහෙනම් ස්විච් එක දාපුවම මොකද වෙන්නේ? බල්බ් එක නිවෙනවා. ස්විච් එක නිවපුවාම බල්බ් එක පත් වෙනවා. ඒක තමයි මේකේ තියෙන්නේ. එහෙනම් මේ ස්විච් එක දානකොට මේ ස්ප්‍රින්ජ් බාර් එක පල්ලෙහාට ඇදෙනවා. මේක විසන්දිනවා බල්බ් එක නිවිලා යනවා. මේ ස්විච් එක ඕෆ් කරපු හැටි මේකේ මැග්නටයිස් නැති වෙනවා. මේ බාර් එක ගිහින් උඩ හෙට්ටිලා මෙතෙන්ට ගෑවිලා ඒක කම්ප්ලීට් සර්කිට් එකක් වෙනවා. මේ සර්කිට් එක කම්ප්ලීට් වෙනවා. හරි. මේක ඉන්කම්ප්ලීට් වෙද්දි මේක කම්ප්ලීට් වෙනවා. ඕක තමයි ඇත්තම මේ නොට් ගේට් එකේ ස්විච් එක. නොට් ගේට් එකේ ස්විච් එක. හරි. රයිට්. එහෙනම් මේක නම් ඇඳ ගන්න අවශ්‍ය නැහැ. ඔක මම කියලා දුන්නේ ඔයාලට චුට්ටක් අර අවබෝධ කරගන්න. රයිට්. ඒක අපි සටහන් කරගමු එහෙනම්. හරි. නොට් එකත් ලියා ගන්නකො.
හරි නේද? හරි. අපි එහෙනම් ඔව් සර්. හරි. අපි දැන් චුට්ටක් බලමු මේ ඕක තමයි මූලික තර්කන ద్వාර ටික. දැන් අපි චුට්ටක් බලමු මේ මූලික තර්කන ద్వාර පරිපථ පොඩ්ඩක් නිර්මාණය කරන්න. හරි. දැන් අපි බලමු පොඩ්ඩක් මේ තර්කන ద్వාර පරිපථ චුට්ටක් අපි නිර්මාණය කරමු. දැන් පොඩි අලුත් එකක් මම බෝඩ් එක පාවිච්චි කරන්න කවන්නේ නෑනේ. right. ඒක අපි ගත්තොත් දැන් අපි හිතමු මෙහෙම පරිපථයක් අපි නිර්මාණය කරමු. පොඩ්ඩක් බලා ගන්න කට්ටිය. මේ අපි දැන් කරන්න යන්නේ logic diagrams. හරි. logic diagrams. ඒක අපි දැන් මෙහෙම එකක් ගමු. AND gate එකක් තියෙනවා. මේකට මෙහෙම ආදානයක් දෙනවා. මෙහෙම ආදානයක් දෙනවා. මේක A B මේක F කියලා සලකනවා. එතකොට මේක යහනවා F ප්‍රකාශය ලියන්න. එක. දෙවෙනි එක කියනවා මේකේ truth table එක ඇඳ දක්වන්න. එකක් තමයි F එකේ ප්‍රකාශය ලියන්න, දෙවෙනි එක truth table එක ඇඳ දක්වන්න. F එකේ ප්‍රකාශය කාටද කියන්න පුළුවන්? F එකේ ප්‍රකාශය මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? සර් A bar.b දැන් මොකක්ද දෙන්නේ? A bar.b dot b a by and b a by and b තමයි එන්නේ. කොහමද? මෙතන a ගියාම මෙතන a bar වෙනවා. මේක b වෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ යනකොට ඒක වෙනවා a bar. මේක වෙනුවට අපි dot එකක් දාන්නේ and එකට a bar and b කියන ප්‍රකාශය එනවා. එතකොට මේකේ සත්‍යතාවක වදින්න ගියාම කොහොමද අඳින්නේ? ආදාන a b ආදාන දෙකයි. ආදාන දෙකයි. ඊට පස්සේ ආය අපිට මොනවද ඕනේ? A bar ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ A bar and B ඕනේ. එතකොට ආදාන දෙකයි නම් රටා හතරයි. මොනවද? 0 0 0 1 1 0 1 1. A bar කියන්නේ මොකද්ද? A 0 නම් A bar කියන්නේ 1. A 0 නම් A bar කියන්නේ 1. A1 නම් A bar කියන්නේ 0. A1 නම් A bar කියන්නේ 0. ඊට පස්සේ A bar අපි ලබා ගත්තා A bar n කරන්න ඕන බීට් එක. A bar n කරන්න ඕන බීට් එක. එහෙනම් 0 and 1 0. 1 and 1 1. 0 and 0 0. 0 and 1 and 0 0. ඕක තමයි සත්‍යතාව වගුව. මේ තියෙන සත්‍යතාව වගුව, මේ තියෙන ලොජික් ඩයග්‍රෑම, මේ තියෙන ප්‍රකාශන. හරි ඒකත් චුට්ටක් සටහන් කරගන්නකො.
හරි ලොජික් ඩයග්‍රෑම් එක ඊට පස්සේ ප්‍රකාශය ඊට පස්සේ සත්‍යතා වගුව. අනේ තාත්තයා ගමුද බලන්න. හරි තවත් අපි එකක් ගමු බලන්න. හරි තව එකක් ගන්නවා අපි. ඒකේ අපි ගන්නවා මේ වගේ ඩයග්‍රෑම් එකක්. අපි ගමුකෝ AND ගේට් එකක්ම. ඉන්පුට් එක not එකක් විදිහට එනවා. මෙතන ඉන්පුට් එක නිකන් එනවා. මෙතනදී ආයෙත් not එකක් ඇතුලෙන් ගිහින් තමයි එළියට එන්නේ. එතකොට ආදාන විදිහට අපි ගමුකෝ xy එතනදී. xy තමයි ආදාන විදිහට. මේක ප්‍රතිදානය f. ප්‍රතිදානය f. හරි. එතකොට ඔයන් අහනවා පළවෙනි එක f වල ප්‍රකාශය ලියා දක්වන්න. දෙවෙනි එක මේකේ truth table එක සටහන් කරන්න. truth table එක සටහන් කරන්න. හරි. එතකොට ප්‍රකාශය මොකද්ද දැන් එන? කල්පනා කරලා එක්කෙනෙක් කියන්න බලන්න. එන ප්‍රකාශය මොකද්ද මෙතනදී? එන ප්‍රකාශය මොකද්ද? प्रकाश මොකද්ද? චිරංජය ඉර්ෂාද් B B Y B B. ඒක බා not අර sir. a x කියන්නේ කෙනෙක් x මෙතන පුතේ එනකොට x එක එද්දී x එක මෙතෙන්ට එද්දී මේ ගේට්ටුව ඇතුලේ යද්දී x bar not x බවට පත් වෙනවා y එක y විදිහට වෙනවා ගේට්ටුව එක ඇතුලේ යන්නේ නැති නිසා ඊට පස්සේ මේ දෙන්නම මේ AND ගේට්ටුව එක ඇතුලේ යනවා AND එකේ සලකුණ මේක dot එක එහෙනම් යා මෙතෙන්ට එද්දී x bar and y බවට පත් වෙනවා මේක ඇතුලේ යද්දී මේක නිරූපණය කරන්න තමයි dot එක දාන්නේ ඊට පස්සේ ඒ ජෝඩුව ආයෙත් not gate එක ඇතුලේ යනවා එතකොට x and x bar and y මේ දෙන්නම මේක ඇතුලේ යන හින්දා full bar බවට පත් වෙනවා ඒක විභාගෙදී වාට එන්නේ x bar එක මෙහෙම apostrophe එකක් එනවා and y full bar එක වරහන් දාලා එළියෙන් එනවා ඔන්න ඔකත් මතක තියාගන්න විභාගෙදී එන්නේ මේ වගේ ප්‍රකාශයක් එතකොට f සමානයි වලට ලියන්න වෙන්නේ x bar and y full bar. එහෙම නැත්නම් x bar and y full bar. මේක තමයි. එතකොට මේකේ සත්‍යතාව වගුව ගත්තොත් truth table එක කියන්නේ මොනවද අවස්ථා x y අවස්ථා දෙකයි. ඊට පස්සේ ඕනේ x bar ඊට පස්සේ x bar and y ඊට පස්සේ x bar and y full bar ඕනේ මේ ටික ඕනේ එහෙනම් 0 0 0 1 1 0 1 1 කියන එක එනවා එතකොට x bar කියන්නේ x 0 0 1 1 නම් x bar 1 1 0 0 1 1 0 0 x bar and y x bar and y then make x bar එයා y එක end කරන්න ඕනේ එහෙනම් 0 and 1 0 1 and 1 1 0 0 and 0 0 0 and 1
0. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත. ඒකේ අනිත් පැත්ත මේ x bar and y not කරන්න ඕනේ. එහෙනම් not x bar and y කියන්නේ මේකේ අනිත් පැත්ත. 1 0 1 1 0 0 0 1 0 1 1. Okay අනිත් පැත්ත. හරි. ඒකෙත් සටහනක් දාගන්නකෝ. හරිද පුතාලා ඒක සටහනක් දාගන්න. හරි නේද? තව එකක් ගමුද? හරි තව එකක් අපි ගමු. මෙහෙම එකක් ගමු. A B F එක ප්‍රකාශය දෙක සත්‍යතා වගුව. එක ප්‍රකාශය දෙක සත්‍යතා වගුව. හරි බලන්න. එක ප්‍රකාශය දෙක සත්‍යතා වගුව. ප්‍රකාශය මොකද්ද? ඉර්ෂාද්. Sinet. Hari Aciranjaya කියන්නේ A bar dot B bar full bar ඩොට් උනේ කොහමද? ඩොට් එක එන්න නම් ගේට් එක මෙහෙම ගේට් එකක් වෙන්න ඕනේ. ඇන් ගේට් එක තිබ්බොත් තමයි ඩොට් දාන්න පුළුවන්. මෙතන ඇන් නෙමෙයි තියෙන්නේ, මෙතන තියෙන්නේ ඕ ගේට් එක තියෙන්නේ. එහෙනම් අපි ඇන් ගේට් එකට ඩොට් එක දානවා. ඕ ගේට් එකට දාන ලකුණ දානවා. එහෙනම් මෙතන වෙන්න ඕනේ මොකද්ද? ඔයා එක දෙයක් වැරද්දුවා මොකද්ද? එතන O එන්න ඕනේ. එතන O එන්න ඕනේ ධන ලකුණ. එහෙනම් හරි A bar O B bar full bar. එතකොට මේක අපි විභාගෙදි මේක එන්නේ A bar O B bar bracket ඇතුලේ full bar. මොන් ඔය විදිහට තමයි විභාගෙදි එන්නේ. ඒතර ඒක මතක තියාගන්න වෙනවා. වරද්දන්න එපා කීප එක හරි. මෙතෙන්ට එන්නේ A bar මේ not gate එක ඇතුලෙන් ගියාම A bar මෙතෙන්ට B bar not gate එක ඇතුලෙන් ගියාම මේ දෙන්නම O gate එක ඇතුලේ යනවා. එතකොට එන්නේ A bar O B bar.
ඊට පස්සේ ඒ දෙන්නම ආයි not gate එක ඇතුලේ යනවා. එතකොට මෙතෙන්ට එන්නේ A bar O B bar full bar කියන ප්‍රකාශය එනවා. දැන් ඔයා මේක සත්‍යතාවයක් ඇතුලෙන් මේක සත්‍යාපනය කරන්න ඕන. හරි. එහෙනම් අපි මේක ගන්නේ අවස්ථා දෙකයි A B. අවස්ථා දෙකයි නම් ඉන්පුට්ස් කරන දෙකයි නම් රටා හතරයි. රටා හතරයි. එහෙනම් මොනවද පැටර්න් 0 0 මේ දෙක බිංදුව බිංදුව වෙන්න පුළුවන්, බිංදුව 1 වෙන්න පුළුවන්, 1 බිංදුව වෙන්න පුළුවන්, 1 1 වෙන්න පුළුවන්. ඔය අවස්ථා හතර විතරයි. ඔය අවස්ථා හතර විතරයි. එහෙනම් මේ අතරමැද වටිනාකම් විදියට දැන් අපි හොයාගන්න ඕනේ A බා හොයාගන්න ඕනේ, B බා හොයාගන්න ඕනේ, ඊට පස්සේ A බා O B බා හොයාගන්න ඕනේ, ඊට පස්සේ අන්තිමට A බා O B බා ෆුල් බා හොයාගන්න ඕනේ. මේ ටික හොයාගන්න ඕනේ. හොයාගන්න නම් මෙතන අපි A එක බිංදුවයි බිංදුවයි 1යි 1යි නම් A බා කියන්නේ මොකද? A බා කියන්නේ 1යි. හේතුව A not gate එකක් තුලින් ගමන් කරපුවාම A බා එනවා. A බිංදුවයි නම් A බා 1 විය යුතුයි. එහෙනම් මෙතන A බා බිංදුවයි නම් A බිංදුවයි නම් 1යි. A බිංදුවයි නම් 1යි. මෙතන A එක 1යි නම් මොකද වෙන්නේ? මේක not gate එකෙන් ගියාම A බා බිංදුව වෙනවා. එහෙනම් 1යි නම් බිංදුව. 1යි නම් බිංදුවයි කියන එක ලැබෙනවා. ඊට පස්සේ B බා කියන එකත් ඒකමයි. B 0 නම් B බා කියන්නේ 1යි. B බා කියන්නේ not B කියන එක. B 1යි නම් බිංදුවයි. බිංදුවයි නම් 1යි. 1යි නම් බිංදුවයි. කොහොම මේ දෙක අපි හදාගත්තා. ඊට පස්සේ මේ හදාගත්ත දෙන්න මේ දෙන්න O වෙන්න ඕනේ. O එකේ නීතිය අපි දන්නවා. O එකේ මොකක් හරි ඉන්පුට් එකක් 1යි නම් අවුට්පුට් එක 1යි. එහෙනම් 101 කියන්නේ 1 100 1 001 1 000 0. මොකද O gate එකේ වෙන්නේ ආදාන සියල්ලම එක විට ආදාන එකක් හෝ බිංදුව විට ප්‍රතිදානෙ බිංදුව වේ කියන්නේ. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත A O A bar not A O not A bar O B bar කියන එක. එහෙනම් මේක මේ විදිහට එක 0 0 0 1 කියන එක තමයි ලැබෙන්නේ. ඔන්න ඔය ටික ටිකක් අවබෝධයෙන් බලා ගන්න වෙනවා. හරි. පැහැදිලිද මේ ටික? හරි. ඕක සටහන් කරගන්නකො. හරිනේ ලියාගත්තද ඔක්කොම? හරි එහෙනම් අදට ওই ටික තමයි කරන්නේ මේ ওই ටික දැන් බලා ගන්න ඔයාලා හොඳට
අද නම් කට්ටිය හොඳටම අඩු වුණා. නේද? මොකද කට්ටිය අඩුවද? 10 ළමයි ටික තමයි ඉන්නෝනේ මේ පාඩම් ටික අවබෝධ කරගන්න. මේ කට්ටිය හරි අඩුයි. මම ගෲප් එකට ඔයාලට මේ YouTube එකේ link එකක් දාන්නම් බලන්න. ඒක අනිත් කටත් බලන්න පුළුවන්. මේ එහෙනම් අන්තිමට නවත්තනවා. චුපතේ පාඩම බලන්න මුලින් ඉඳලා ඒකට ඔයාලට පැහැදිලි වෙයි. දැන් මූලික තර්ක මුද්‍රාර ටික කරලා තියෙන නිසා චුපත බලනකොට මේක පැහැදිලි වෙනවා. හරි? එහෙනම් මේ සෑම බදාදකම පන්තියේ තියෙනවා මේ වෙලාවට තියෙනවා. හරි? රයිට් එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. මම පන්තියෙන් සමුගන්නවා.